Right, good evening everyone. අපි නැවතත් අද පටන් ගන්න ඔක්තෝබර් මාසයේ ටියුට් එක නොවැම්බර් මාසේ වුණාට ඔක්තෝබර් මාසයේ ටියුට් එක පටන් ගන්නවා. ඔක්තෝබර් මාසෙන් පස්සේ මොකද්ද කරන්න කියන විස්තර අපි පස්සේ කතා කරමු. නොවැම්බර් මාසේ කොහොමද කරන්නේ කියන එක ගැන විස්තර. Right, හොඳයි. Right, this is the first question in October ටියුට්. ඔක්තෝබර් මාසයේ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ. ඔක්තෝබර් මාසේ ටියුට් ඉවර වෙන්න විදියක් නැහැ. කවුද කිව්වා ඉවරයි කියලා? එහෙම ඉවර වෙන්න විදියක් නැහැ පුතේ. මට කතා කරන්න. සඳමිනි 600ම දාන්න සඳමිනිත්. සාගර පුතාගේ පේන්නේ නැහැ නේද? බලමු පොඩ්ඩයි. 707 දාන්න සාගර පුතා. කවන්නේ මම ඒවා දන්නවනේ දාපු ටික. හරි හොඳයි. Right හොඳයි. Pronounce the words given below. Pronouns ශබ්ද කරන්න. Pronounce ශබ්ද කරන්න. ලියා ගන්න වචනේ තේරුම දන්නේ නැත්නම් පුතේ pronouns ශබ්ද කරන්න උච්චාරණය කරන්න. Pronouns. The words given below. ලියා ගන්න given below පහත දී තිබෙන. Pronouns කියන්නේ ශබ්ද කරන උච්චාරණය කරනවා. Given below පහත දී තිබෙන. Now categorize. ලියා ගන්න categorize වර්ගීකරණය කරන්න. Categorize වර්ගීකරණය කරන්න. වර්ගීකරණය කරන්න. හරි? According to අනුව. According to අනුව. Pronouns කියන්නේ උච්චාරණය කරනවා. Given below පහත දී තිබෙන. Categorize වර්ගීකරණය කරනවා. According to අනුව. චමෝදි වචන 4 කියන්න බලන්න. චමුදි මයික් ඔන් කරන්න. සර් වගුවේ නේද? ඔව් නෑ දැන් මම කියපු වචන 4. ශබ්ද කරන්න, පහත දී තිබෙන වර්ගීකරණය කරන්න. according to කියන්නේ අනුව. කො ඉංග්‍රීසියෙන්ුත් කියන්න ඕන. ඉංග්‍රීසියෙන්ුත් කියන්න. Pronounce the words given ශබ්ද කරන්න below now නෑ එහෙම නෙවෙයි. Pronounce ශබ්ද කරන්න given below පහත දී තිබෙන categorize වර්ගීකරණය කරන්න according to අනුව කියන්න ආපහු. චමුදි pronounce ශබ්ද කරන්න given below පහත දී තිබෙන වර්ගීකරණය කරන්න. categorize කියන්නේ categorize අනුව. according to කියන්නේ අනුව. පිනිඳු කියන්න බලන්න පිනිඳු. පිනිඳු කියන්න බලන්න වචන 4. පොඩ්ඩක් ඉන්න සර්. සර් එකෙන් පටන් ගන්න ටික නේද? කොහෙද ඉන්නේ? ඔයා ලංකාවට එන්නකො මුලින්ම. ලංකාවට ඇවිල්ලා පන්තියට Zoom පන්තියට ඇවිල්ලා ඉන්නකො බලන්න දැන් ගීත්මි කියන හැටි. ගීත්මි කියන්න. සචාලනි කියන්නද? ගීත්මි. pronouns මම ඉලිවන අනිත් ටික ලිව්වේ. pronouns ශබ්ද කරනවා උච්චාරණය කරනවා. සචාලනි කියන්නද?
සයි මාක කියන්න පොඩ්ඩක් ඉන්න ගීත්මි කියනවා අහගෙන listen. pronouns ශබ්දකරණ පහත දී given below පහත දී තිබෙන categorize වර්ගීකරණය according අනුව according to අනුව දනිදු කියන්න බලන්න දනිදු පුතා හරියට pronouns උච්චාරණය කරන්න given below පහත දී තිබෙන categorize වර්ගීකරණය according to අනුව categorize වර්ගීකරණය කරන්න කියලායි කියන්නේ. හොඳේ? පැහැදිලිනේ එතකොට? හරිනේ. සහිරු උත්තර දෙන්න පුළුවන්ද සහිරු හිමාන්? මං උත්තර දෙන්නම් සර් සයිරු කියන්න I හදන්නේ. can සයිරු කියවමු අපි සයිරු කියන්න පළවෙනි කොටුවට අදාළ වචන. මේ පිළිවෙලකට යන්න. shine කියන එක කොතනටද එන්නේ? හරි. ඊට කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. The words beginning with sh. මොකද පුතේ beginning කියන්නේ ආරම්භ වෙනවා. මේ beginning ආරම්භ වෙනවා. beginning ආරම්භ වෙනවා. ending මොකක් වෙනවද? අවසාන වෙනවා ending අවසාන. එතකොට බලමු sh p f s නැත්නම් s ish නේද? ish up if is ish. හැබැයි මෙන්න මේ දෙක අවසානයට එන්න ඕනි. මේවා ආරම්භයට එන්න ඕනි. සහිරු ඔව් සර් කියන්න බලන්න. පළවෙනි වචනේ කොතනට දෙන්නේ? beginning with sh yes sh නේද? එහෙම කියන්න f එහෙම කිව්වොත් හරි පුතේවා. purple beginning with p p right proud කියලා ගත්තා. මේ මෙතනින් පාල්ට යන්නේ පුතේ. මෙහෙම හොඳේ. මෙහෙම කියන්න. brass beginning ending with s ending with s හොඳයි. fast beginning with f f purple beginning with p okay fan beginning with f crash ending with sh bus ending with s finger beginning with f sheep beginning with sh pig beginning with p glass ending with s pillow beginning with p brush bus bush කියන්නේ bush හොඳේ. bush ending with sh sheep beginning with sh brush ending with sh fin beginning with f class ending with s cash ending with sh shout beginning with sh okay very good හොඳයි. ලකුණු කොහොමද තියෙන්නේ? 10යි. ඒ කියන්නේ එකට භාගේ ගානේ ලකුණු. එකට කීය ගානේද ලකුණු? භාගේ ගානේ. භාගේ ගානේ ලකුණු දාන්න මේක හරියට ලකුණු බලන්න ඕනි. මේ පේපර් ආපහු මම එකතු කරනවා. බොරු කරලා තියෙන්න බෑ.
බුරු කරලා බෑ හිට බල මේ පේපර් ඉක්මනට එකතු කරනවා මං ආපෝ ඈ හරි දැන් මට කමන්නේ නැහැ ඔව් හරි දාන්න ඕනේ හරි දාලා රතු පෑනින් හරි දාලා ලකුණු එකතු කරලා සර් ඔක්කොම හරි නම් ලකුණු කි මොකද පුතේ ඔක්කොම හරි නම් 5යි නේ 10යි නේ 10යි සර් ඔක්කොම හරි නම් කීයද 10යි පුතේ භාගේ ගානේ ලකුණු right අනිත් එකට යන් let's move මොනාරි දන්නේ නැති වචන තිබුණොත් අහන්න ළමයි සර් පුෂ් කියන්නේ පඳුර නේද බුෂ් කියන්නේ පඳුර ඔව් බුෂ් කියන්නේ පඳුර මේ හැම එකෙම තේරුම දැනගන්න ඕනි කියලා අවශ්‍යතාවයක් නැහැ නමුත් දැනගත්තොත් හොඳයි අනිවාර්ය නැහැ තේරුම දැනගන්න ඕනි කියලා right let's move right බලමු අපි කේෂානි මේක එක්කෙනා අයින් කරගෙන යන් අපි ඔව් සර් oh read it and give the answers මුලින්ම දාන්න read the question පුතේ rewrite the sentence phrase using the correct contrast forms to are done for you done to are done for you මොකද පුතේ to are done for you rewrite කියන්නේ නැවත ලියන්න rewrite mean නැවත ලියන්න sentence කියන්නේ වාක්‍ය phrase එකක් කියන්නේ වාක්‍ය කාණ්ඩය ඒ කියන්නේ වචන කීපයක එකතුවක් phrase එකක් කියන්නේ ලියා ගන්න phrase එකක් කියන්නේ වචන කීපයක එකතුවක් දැන් නිකන් මම උදාහරණයකට කියන්නම් පුතේ මේ the handbag මේක noun phrase එකක් මේක my mother phrase එකක් noun phrase එකක් ඒවා ගැන ඉස්සරහට අපිට ඉගෙන ගන්න පුළුවන් the exhibition noun phrase එකක් මේ in our ground preposition phrase එක එහෙම තියෙනවා ඔය ගැන දැන් කලබල වෙන්න ඕන don't worry නිකන් දැනගන්න contracted forms mean මොකද්ද පුතේ contracted forms කිව්වේ කෙටි කරන ක්‍රම එතකොට I am කෙටි කරා I'm දැන් මේ මොකද්ද කියන්නේ මේවා ඉගෙන ගත්තම උගන්වලා තියෙන්නේ the handbag belongs to my mom මොකද්ද process ඇහුන්නේ නැවට phrases කියන්නේ වාක්‍ය කාණ්ඩයක් හරි belongs to කියන එක දැනගෙන ඉන්න ඕනි මේ වෙනකොට අයිති වෙනවා belongs to කියන එකේ තේරුම මොකද්ද අයිති වෙනවා අයිති වෙනවා මේ වගේ අභ්‍යාසයක් කරා ඇක්ටිවිටි පොතේ නේද මතකද ඇක්ටිවිටි පොතේ මේ වගේ අභ්‍යාසයක් කරා එහෙම තිබුණොත් අපි මොකද කරන්නේ මෙයාව ගන්නවා මුලට අර my mother කියලා මෙයාව මුලට අරන් අයිතිය අඟවන්න apostrophe යොදනවා අයිතිය අඟවන්න apostrophe යොදලා s දාලා මෙන්න මේ තියෙන the අයින් කරලා නේද handbag දැන් බලන්න මොනවද බලන්න පුතේ අයින් වෙච්ච දේවල් මොනවද කියලා what are the things we take off or remove that belongs to කියන එක අයින් කරනවා මුලට තියෙන the අයින් කරනවා clear පැහැදිලි yes sir මොකද කවුද ගැටලු කාටද right
එතකොට කෙටි කරනවා කොහොමද සර් apostrophe උඩ වචන ටිකේ තේරුම් මොකද්ද උඩ වචන ටිකේ තේරුම් ටික කියන්නකෝ සර්. apostrophe යොදන එක ගැන තමයි මේ පාඩම නේද apostrophe මොකද rewrite කියන්නේ නැවත ලියනවා phrase කියන්නේ වාක්‍ය කාණ්ඩය contract form කියන්නේ කෙටි කිරීම right Keshan you can give the answers C. Sana can't swim in the river. එතකොට මොකද එකතු වෙන්නේ can contract වෙනවා not එක එතකොට can't වෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ D. Abhinayan will not come to the exhibition. Abhinayan won't come to the exhibition. අන්න හරි will not එකතු කරාම won't බවට පත් වෙනවා There's a hut. Huge. huge There's a huge mango tree in our ground. huge කියන්නේ විශාල big කියන එකට සමාන පදයක් big එකට වඩා ලොකුයි එතකොට huge කියන්නේ big එකට වඩා ලොකු නම් තමයි huge කියන්නේ විශාල කියන්න පුතා If the play that belongs to Shakespeare. G. Let's play cricket. උත්තරේ What is the answer Keshani if එකට answer මොකද්ද Keshani The play that belongs to Shakespeare. එහෙමනේ තියෙන්නේ දැන් answer එක මොකද්ද එහෙමද උත්තරේ වගේ කේෂානිගේ උත්තරෙත් ඒකද Shakespeare's play කේෂානිගේ මං ආන්නේ කේෂානි Oh sir. ඒ කොහොමද එහෙම වෙන්නේ එහෙම උනේ කොහොමද කේෂානි මේ බලන්නකෝ පුතේ මෙන්න මෙතන කිව්වේ the handbag that belongs to my mother එතකොට අපි මොකද කරේ my mother's handbag මේක 7 වසරේ activity පොතේ workbook එකේ තියෙනවා පුතේ එතකොට the play කියන්නේ නාට්‍ය හොඳේ මෙතන නාට්‍ය that belongs to අයිති වෙනවා Shakespeare අයිති වෙන නාට්‍ය එහෙනම් කාගේ නාට්‍යද Shakespeareගේ එහෙනම් මුලට ගන්න ඕනේ Shakespeare එයාට apostrophe දාලා අයිතියක් ගන්න ඕනේ play කියලා කියන්න ඕනේ මම මෙතන කිව්වේ මෙන්න මේවා අයින් වෙන්න ඕනේ කොහොමද එන්නේ Shakespeare's play කියලා එන්න ඕනේ මොකද උනේ කේෂාණී එතනදී තව තේරුණා කියන්න ඒක මට තේරුණා ඔව් දැන් chat box එකට එන්නේ හැමෝම ටක් ගාලා බලන්න chat box එක මම ඒකේ දාන්න the land belongs to මොකද උනේ chat box බලන්න the land ඔය වාක්‍යෙම pupils book එකේ තිබුණා නේද? belongs to නිමල් මේ උදාහරණයක් බලන්න මේ වාක්‍ය the land belongs to නිමල් එතකොට කාගේද මේක නිමල්ගේ එතකොට නිමල් මුලට ගන්නවා නිමල් කියලා apostrophe දාලා දානවා නිමල්ස් මොකද්ද land නිමල්ගේ ඉඩම නිමල්ස් land අන්න උදාහරණයක් තියෙනවා නිමල්ස් land නිමල්ගේ ඉඩම පැහැදිලිද අග ඉන්න එක්කෙනාව මුලට අරන් ලියනවා තව උදාහරණයක් ලියන්න the books that belong to the books උදාහරණ පැත්තකින් ලියා ගන්න that
belong to our brother. The books that belong to our brother. දැන් කොහොමද කියන්නේ බලන්න apostrophe දාලා. කොහොමද කියන්නේ කියන්න බලන්න. brothers our brothers කියලා apostrophe දාලා books කියලා දාන්න. Our brothers books. දැන් තේරෙනවද පුතා? Right. And මේකේ අඩුපාඩු හදාගන්න ඊළඟ පිටුවට යන්න. Let's move to the other part. තාම ලකුණු දාන්න බෑ නේද? දාන්න පුළුවන්ද? බෑ සර්. සර් මේ සර් අටවෙනි ප්‍රශ්න ඕ බලමු මේ ටික බලා ගන්න. සර් අර C එකේ මේ in the river කියන එක ලියන්න ඕනේද? මොකද? C එකේ in the river කියන එක ලියන්න ඕනේද සර්? C එකේ මොකද C එකේ කියන්නේ? ඔව් ඔක්කොම ටික ලියන්න ඕනි. දැම්ම ලකුණු දාන්න බෑ. හරිද? අඩුපාඩු හදාගත්තා අනිත් එකට යමු. Right. Right. ඕදන් කියන්න පුළුවන්ද ඕදන්? පුළුවන් සර්. සන්දිත් මොනවද ඔය ඔල්ල ඉන්නේ? ඕදන් කියන්න පුතා. The kids are playing in the children's park. G. පොඩෙන්. Let us play cricket. Let's play cricket. මොනවද කෙටි වෙන්නේ කියන්න පුතා ඕදන්? Let us කියන එක. Let us කෙටි වෙලා let's බවට Let's පත් වෙනවා. වෙනවා. Okay, good. Next one. The kids are playing in the children's park. Oh. The kids are playing in the children's park. Oh. Kids are කියන එක කෙටි වෙනවා. නෑ. Kids are කවදාවත් මේවා අපිට කෙටි කරන්න බෑ පුතේ. සර්වනාම පද එක්ක විතරයි කෙටි කරන්නේ. මෙතන කරන්න දෙයක් නෑ අපිට. ඒ වුණොත් ලකුණක් අඩු වෙනවා පුතාගේ ඕදන්ගේ. තව මොකද වෙන්න ඕනේ? children's park එකේ මෙන්න මෙතන apostrophe දාන්න. හරිද ඕදන්? clear? හරි සර්. kids are කෙනෙක් කෙටි කරන්න බෑ. හොඳේ? okay, next one. We celebrate our Teachers' Day happily. We celebrate our Teachers' Day happily. Teachers කියන තැනට apostrophe එකක්. උතන්ටද S එකට කලින්ද S එකෙන් පස්සේද? S එකට කලින්. එතකොට ගුරුවරයෙක්ගේ දිනයක් වෙනවනේ. පස්සේ. මේව දාන්න ඕන නැත්නම් එක ගුරුවරයෙක්ගේ දිනයක් වෙනවා. We celebrate our Teachers' Day. ගුරුවරුන්ගේ දිනේ. හරි? Next one. The book that belongs to Rama. Rama's book. අන්න ඒ උදාහරණ කිව්වා අපිනේ. මොකද වෙන්න ඕනේ? Rama's මුලට ඇවිල්ලා book. එතකොට the නැති වෙනවා. That books belong to කියන එක නැති වෙනවා. Okay. I would like to eat an ice cream. I'd like to eat an ice cream. Okay, I'd like to eat ice cream. would එකේ නැති වුණාම D විතරයි ඉතුරු වෙන්නේ. I study at girls school. At a I study at a girls school. උතන්ටද apostrophe? Girls කියන තැනට. ඔව් girls එකේ S අකුරට කලින්ද පස්සේද?
කලින් පස්සේ පුතේ පුතේ මෙතන තිබුණාට එක ගෑනු ළමෙක් නෙවෙයි ඉන්නේ. මේ දාන්නේ ඉස්කෝලේ වෙනුවෙන්. ස්කූල් පාසලක් මොන පාසලද? ගෑනු දරුවන්ගේ පාසලක්. ගෑනු ළමයි ගොඩක් පුතේ. ගෑනු ළමයි ගොඩාක් වෙනකොට අපි දාන්න ඕනි එස් අකුරෙන් පස්සේ ඕදන්න. ඔදන්ගේ කීපයක් වැරදුනා. හදා ගන්න ඕනේ අඩුපාඩු. දැන් ලා ගන්න ලකුණු එකට එක ගානේ නේ. What is it? Right? Any problem? මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Right. Right. Gagani Pabasara. Read the question. Read the question. My uncle No, ප්‍රශ්නේ කියවන්න පුතා. Read the question. replace the word in bold with the correct synonym and rewrite the sentences. Right. Replace. වෙනුවට යොදන්න. Replace කරන්න කියන්නේ වෙනුවට යොදන්න. Okay? වෙනුවට යොදන්න. Bold. Word in bold. Word in bold කියන්නේ ඝන අකුර, මහත අකුර. Okay? Synonym සමාන පදේ rewrite නැවත ලියන්න. එහෙනම් bold අකුර තද පාටෙන් තියෙන අකුර වෙනුවට replace කරලා synonym එකක් දාලා සමාන පදයක් දාලා නැවත ලියන්නලු. Okay. එතකොට මෙතන තියෙන්නේ happy. එහෙනම් happy එකට සමාන පදේ glad. එහෙනම් මේ තද පාටෙන් දාලා තියෙන ලේසි වැඩේ කියන්න පුතා. My uncle gave me මොකද්ද? replace කියන්නේ යමක් වෙනුවට ස්ථානගත කරන යමක් වෙනුවට වෙන එකක් යොදනවා. right කියන්න පුතා. ගගන. My uncle gave me a beautiful present for my birthday. My uncle gave me a beautiful gift for my birthday. very good. birthday present කියන එකට අපි දාන්නේ gift කියනවා සමාන පද. මේව තිබුණොත් හරියක් දෙන්න. okay, next one. Anirudh is a well-known singer. Anirudh is a famous singer. yes, well known කියන්නේ famous. ඔන්නෝම තමයි සමාන පද එන්න පුළුවන් විභාගෙට. එතනට සර් පොපියුලර් කියලා දැම්මත් වැරදිද? well known කියන්නේ ප්‍රසිද්ධයි. famous තමයි. familiar කියලා දැම්මොත් බෑ. well known එකට වඩා හොඳම වචනේ famous කමක් නැහැ. popular කිව්වට කමක් නැහැ. හරියට දෙන්න. හැබැයි familiar කියන එක බෑ. well known, famous නැත්නම් popular කිව්වට කමක් නැහැ. next one. Shamanti is a very intelligent girl. Shamanti is a very clever girl. is a clever girl. intelligent, බුද්ධිමත් එනම් clever. okay. Vaishnavi is a very beautiful girl. Vaishnavi is a very pretty girl. pretty girl. beautiful වෙනුවට අපි පාවිච්චි කරන්නේ pretty. The students are playing in the middle of the ground. The students are playing in the center of the ground.
center of the ground. Center කියන එක අනිත් විදිහටත් අකුරු ලියන්න පුළුවන්. C E N T E R කියලාත් ලියන්න පුළුවන්. හොඳයි center. right. එකට කීය ගානේද පුතේ ලකුණු? එක ගානේ. එක ගානේ කීයක්ද දෙක. එතකොට? දෙක ගාන සර්. 10. මෙතන දාලා තියන්නේ එකයිනේ. මාක්ස් කියලා තියෙන්නේ. right. හරි. තව ප්‍රශ්න තියෙනවද? ඒකේ නෑනේ. නෑ. නෑ සර්. right. එකට දෙක ගානේ. හතරවෙනි එක හිමාක කියන්නම් සර්. okay හිමල්ක. Match the opposite words. One is done for you. Happy, sad. Good, straight. Lost, found. Old, modern. Wild, wild. එක wild හොඳේ wild. මේක શબ્ද කරන්නේ wild. හිමල්ක where are you? හිමල්ක sir. සර් මං කියන්න හිමල්ක සර් පොඩි ප්‍රශ්නයක් අහන්න. උත්තරේ. සර් පොඩි ප්‍රශ්නයක් අහන්න. පොඩක් ඉන්න හිමල්ක කියනකම් විනාඩියක් ඉන්න හිමල්ක. Wild, tame, wild hot, cold, late, early, full, empty, noisy, quiet, quiet. black, white, narrow, wide. right. මොකද පුතේ අර ප්‍රශ්නේ? කැඩි කැඩි තියෙන සර්. කාටද කැඩි කැඩි ඇහෙන්නේ. හරි. කාටද තියෙන්නේ. ප්‍රශ්නයක්? වැඩි එහෙම. හරි. කාටද ඒ ප්‍රශ්නයක් තියෙනවා කිව්වේ? සර් මේ මගේ ටියුට් එකේ ෆවුන්ඩ් කියන එක සර්වර් හිරලා සර් පෙන්නේ. මොකද පුතේ ඔයා කියන්නේ ඔයාගේ ගැටලුව? සර් මගේ ටියුට් එකේ ෆවුන්ඩ් කියන එක කපලාන තියෙන්නේ. found කියන එක? ඔව් සර්. කොහෙද තියෙන්නේ found කියලා එක? මේකද? වලට පස්සේ කපලා තියෙනවා කියන්නේ? ඔව් සර් ඒක කපලා. හරි කපලා තිබුණාට ඒක ගණන් ගන්න කපලා එපා. සර් එතන ඉරක් ගිහිල්ලා. ඒක එච්චර ගණන් ගන්න එපා. right. එකට කීයද ලකුණු? තුන්වෙනි ප්‍රශ්නෙට එකක් වැරදුනොත් ලකුණු කීයද? එක ගානේ සර්. එකට එක ගානේ සර්. එකට එක ගානේ ලකුණු දාගන්න. මේකේ තේරුම් දන්නේ නැහැ ඉන්නවද කවුරු හරි එක්කෙනෙක්? සර් තුන්වෙනි ප්‍රශ්නෙට එකක් වැරදුනොත් කීයද? එකට දෙක ගානේනේ ලකුණු. එතකොට එකක් වැරදුනොත් 8යි. කාටද මේකේ තේරුම් කියන්න පුළුවන්? who can give the meanings පුතේ? සර් මං කියන්න. කවුද මං? තරණි. තරණි කියන්න. happy, true, pakutu, lost නැති වෙලා, old වයස පරණ, කියන්න. wild කැලෑව, hot උණුසුම්, late පරක්කු, full පිරුණු, noisy ഘോഷාකාරී, black කළු, අතු, cute නිශ්ශබ්ද, early පෙරාසනින්, sad දුක, white සුදු, straight
සුදු empty පිරිලා empty his empty his white පුළුල් found හොයාගත්තා modern නවීන tame tame ඒක දන්නේ නැහැ සර් හීලෑ වූ tame හීලෑ වූ cold sea very good හොඳයි ගොඩාක් හරි හොඳයි සර් හොඳයි ගොඩාක් හොඳයි සර් ඔව් tame ආ කියන එකේ තේරුම tame කියන්නේ හීලෑ වූ හරි white කියන්නේ මොකක්ද සර් wild කියන්නේ වනයේ සිටින right right prefixes මතකයිනේ ශවින්දි විදුෂිකා පුළුවන්ද ශවින්දි පුළුවන් සර්. okay go on පුතා Complete the sentences by writing the correct prefixes in the blank. One is done for you. can I lost the match, so I am unhappy. No, that answer is incorrect. It is wrong. I just can't believe it. The story is can stories පුතේ unbelievable. can The biggest disadvantage to the laptop is their price. I'm really sorry. I misunderstood you. You have to do the recorrection. I won't help you. සර් ඊළඟ එක මම කියන්නම් ගීත් මේ මම කියන්නද සර් ඊළඟ හත්වෙනි එක මම කියන්නද? එක මම කියන්නද මම කියන්නද කියන්නද? සර් 6 වෙනි එක මම කියන්නද මං කියන්නද 6 සර් 6 වෙනි එක මං කියන්නම්. සර් 6 මම කියන්න සර් 6 වෙනි එක මම කියන්නම් කෝල් එක.
Sir. Sir. හරි මේ උත්තර ටික හරිනේ. incorrect කියන්නේ නිවැරදි කියන එකේ විරුද්ධ පදයේ වැරදි කියන එක. unbelievable believable කියන්නේ ලියා ගන්න දන්නේ නැති අය විශ්වාස කළ හැකි. ඒතර unbelievable කියන්නේ විශ්වාස කළ නොහැකි. advantage වාසි disadvantage අවාසි. understood තේරුම් ගත්තා misunderstood වරදවා තේරුම් ගත්තා. correction නිවැරදි කිරීම recorrection නැවත නිවැරදි කිරීම. සර් 6 වෙනි එක මම කියන්නම් පොඩක් ඉන්න පොඩක් ඉන්න මේක හරිද කියලා බලන්න. මේ ගැටලු දන්නේ නැති වචන තියාගෙන යන්න බෑ ඉස්සරහට ඈ. we can't go further. මොකක්ද recorrection කියන්නේ? recorrection කියන්නේ නැවත නිවැරදි කිරීම. අර දැන් සාමාන්‍ය පෙළ විභාගයේ එහෙම ලියලා ප්‍රතිඵල ආවයන් පස්සේ රීකරෙක්ෂන් දානවද කියලා අහනවා ළමයින්ගෙන්. ප්‍රතිඵලය මම A එකක් බලාගෙන හිටියේ මට ආවේ B. එනවා රීකරෙක්ෂන් දාන්න. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ පේපර් එක අදාළ පේපර් එක හොයාගෙන මේ පේපර් එක ආපහු බලනවා. මොනාරි වැරද්දක් වෙලා තියෙනවද කියලා. ඒක තමයි රීකරෙක්ෂන් කියන්නේ. එහෙම ආය නිවැරදි වෙච්ච ඒවා ගොඩාක් අඩුයි. එච්චර හොඳට බලනවනේ. right? මෙන්න මොනාරි ගැටලු තියෙනවද? සර් disadvantage කියන්නේ මොකද සර්? disadvantage වාසි අවාසි. advantages කියන්නේ වාසි. අපි කියනවා advantages of mobile phone. mobile phone එකක් පාවිච්චි කිරීමේ තියෙන වාසි හොඳ. disadvantages of mobile phone. mobile phone පාවිච්චි කිරීමේ තියෙන අවාසි නරක. මේ disadvantage කියන්නේ අවාසි නරක. ඔව්. believable කියන්නේ මොකද්ද? believable කියන්නේ විශ්වාස කළ හැකි. unbelievable කියන්නේ විශ්වාස කළ නොහැකි. සර් misunderstood කියන්නේ මොකද්ද? understood කියන්නේ තේරුම් ගත්තා. misunderstood කියන්නේ වරදවා තේරුම් ගත්තා. right okay සර් 6 වෙනි එක චමුදි කියන්නේද? right චමුදි කියන්න. සර් 5 වෙනි එකට ලකුණු දෙක ගානේද බලන්න පේපර් එකේ දාලා ඇති. සර් මම කියන්නම් චමුදි Form words answering the following answering නෙවෙයි මේ තියෙන්නේ using. ලියා ගන්න පුතේ using පාවිච්චි කරලා ප්‍රයෝජනෙට අරන් පාවිච්චි කරලා. form කියන එකේ තේරුම ලියන්න නිර්මාණය කරන්න. හදන්න කියන එකයි කියන්නේ. form කියන්නේ හදන්න නිර්මාණය කරන්න. හරි right. suffixes කියන්නේ වචනයක අගට පාවිච්චි කරන කොටස් ඉගැන්නුවා නේද? ඔව් සර්. ඔව් කියන්න පුතා එනවා. ඔව් සර්. හරි. ඔව් සර්. හරි කියන්න. beautifully, successful, harmless, smaller, quickly, illness. very good. ගොඩක් හොඳයි. successful කියන්නේ සාර්ථක. දන්නත ලියා ගන්න ඕනේ successful සාර්ථක. homeless කියන්නේ ගෙවල් නැති මිනිස්සු ඉන්න ඕන තරම් homeless. quickly ඉක්මනට. smaller වඩා චූටි වඩා පොඩි. illness අසනීපය. හත්වෙනි එක ඔබ දැන් කියන්නද?
ඕදන් එකක් කතා කරා නේද? අපි වෙන එක්කෙනෙකුට අවස්ථාව දෙමු. හොඳේ. හොඳයි ඕදන්. හෝම්ලස් කියන එකේ තේරුම මොකක්ද? හෝම්ලස් කියන්නේ නිවාස නැති, ගෙවල් නැති. Sir, illness කියන්නේ මොකක්ද? අසනීපය. සර් හත්වෙනි එක මම කියන්නද? කවුදේ මම? පුන්සරා. පුන්සරා. හොඳයි පුන්සරා. right පුන්සරා. මොකද්ද මේවට කියන්නේ අපි? Look at the මේම නාම පද දෙකක් එකතු කරලා හදන ඒවාට මොකද කිව්වේ? compound noun. compound noun. right පුතා කියවන්න පුන්සරා. Look at the picture, find out the words and write them. One is done for you. මේ one is done for you කියන්නේ ඔබ වෙනුවෙන් එකක් කර ඇත. ඔබ වෙනුවෙන් එකක් කර ඇත කියන එක තමයි ඒකේ තේරුම. ඕකේ පුතා. Sunflower, teapot, handbag, toothbrush, rainbow, right හොඳයි. ලකුණු අයයි. දෙක ගානේද? සර්. all right. රේන්බෝ කියන්නේ දේ දුන්නනේ. රේන්බෝ දේ දුන්න. ටීපොට් දන්නවනේ තේ හදන මේක. සර් ඊළඟ එක පිනිදු කියන්නද? ටූත්බ්‍රෂ්, හෑන්ඩ්බෑග්, සන්ෆ්ලවර් දන්න. right පිනිදු කලින් කිව්වේ නැද්ද උත්තර? නෑ සර්. right එහෙනම් පිනිදු කවිය කියවන්න. The swing. How do you like to go up in a swing? Up in the air so blue. Oh, I do think it the present tense thing ever a child can do. Up in the air and over the wall till I can see so wide rivers and trees and cattle and all over the countryside. Till I look down on the garden green, down on the roof so round, up in the air I go flying again, up in the air down and down. Robert Louis Stevenson. හරි ස්ටීවන්. swing මොකද්ද පුතා පිනිදු? what is swing? පීනනවා. swing කියන්නේ පීනනවා. පියාපත් ආවෙනවා. නෑ swing කියන්නේ ඔන්චිල්ලාව. swing කියන්නේ ඔන්චිල්ලාව. how do you like to go up in a swing? ඔයා කොහොමද කැමති swing එකේ ඔන්චිල්ලාවකින් උඩට යන්න? up in the air so blue. නිල් පාට ඇති අර ආසට. එයා කියන්නේ ආසට උඩට යන්න කැමතිද ඔයා? oh I do think මං හිතනවා it is the pleasantest thing. ඒක තමා සුන්දරතම දේ. තා සුන්දරතම දේ තමා මේක උඩ යන්නේ. ever a child can do. කවදා හරි ළමයෙක් කරන්න පුළුවන් සුන්දරම දේ තමා ඔන්චිල්ලාවකින් උඩට යන්නේ.
up in the air and all the world. තාප්පයක් එහෙම තියෙනවා නිකන් තාප්පෙට උඩින් යනවා පේනවා අපිට. Till I can so wide. Wide කියන්නේ පළල් ලෙස. උඩට ගියාම පල්ලෙය ඔක්කොම පළල් ලෙස පේනවා. පල්ලෙය තියෙනවා චූටි. ඒක ඔක්කොම පේනවා අපිට පළල් ලෙස පේනවා. Rivers and trees. ගංගාවල් ගස්කොළවල් පේනවා. And cattle and all. Cattle කියන්නේ ගවයන්. Cattle කියන්නේ ගවයන්. ගවයන් සහ සියල්ලම. ගවයන් තව ඔක්කොම පේනවා. අච්චර උඩට යනවා උන්චිල්ලාවින් ඈ. Over the countryside. Countryside කියන්නේ ගැමි ප්‍රදේශය. ගම. අර උඩට යනකොට ගමේම පේනවා. අච්චර උඩ ගිහිල්ලා දැන්. Till I look down on the garden green. මම බලනකොට garden එක ගෙවත්ත මොන පාටද පේන්නේ? කොල්ල පාටට පේන්නේ. Down on the roof so brown. Roof එක වහල කොහමද පේන්නේ? දුඹුරු පාටට පේන්නේ. Up in the air I go flying again. ආපහු යනවා මම උඩට යාඹලා. Up in the air වාතේ. Up in the air and down. නේද? ආය උඩට ගිහලා ආය පල්ලයට එන්න. ඔන්න ඔන්චිල්ලාවක් පදින එක ගැන කියන්නේ swing. ඔන්චිල්ලාවටත් කියනවා අපි ඔන්චිල්ලාවක් පදිනවටත් කියනවා swing කියලා. Okay? swing කියනවා අපි ඔන්චිල්ලාවට සහ ඔන්චිල්ලාවක් පදිනවට. Okay clear? Okay පින්නිදු. Who is the writer of the poem? Robert Louis Stevenson. Okay. Write down Rhyming. airs Rhyming. එතන වචන in the දෙකක් තියෙනවා. poem. Rhyming pairs. Pairs කියන්නේ මොකද්ද පින්නිදු? What is pairs? swing නෑ pairs කියන්නේ මොකද්ද පුතා? ජෝඩු. pairs කියන්නේ ජෝඩුවක්. right swing thing මේ තියෙන්නේ swing thing පේනවනේ swing thing වෙන මොනවද තියෙන්නේ කියන්නේ පුතේ? Right side. Middle. all Again. roof green again roof Brown. blue flying blue white side roof brown ඇත්තටම කීයක් කියවලද? 1යි 2යි 3යි 4 5 6 සෙට්ස් 6ක් තියෙනවා. අපිට ලියන්න කියන්නේ 2යි. අපි 2ක් ලිව්වොත් ලකුණු තියෙනවා. මොකක් හරි කැමති 2ක්. right පිනිදු. how many stanzas are there in this poem? how many stanzas? මොකද පුතා stanzas කියන්නේ? මේක ලිව්වේ නෑ සර්. හරි. ලේසි වැඩක්. මේ ආගන්න කවිවල තියෙන මේ එක ඡේදයකට කියන එක ඡේදයකට අපි කියනවා ස්ටෙන්සා එකක් කියලා පුතේ. එතකොට මේකේ ස්ටෙන්සා කීයද? 1යි 2යි 3යි. එතකොට අපේ උත්තරේ 3 කියලා තියෙනවා නම් උත්තරේ හරි. ස්ටෙන්සාස් 6 නෙවෙයි. වැරදි. ස්ටෙන්සාස් කීයක් තියෙනවද? 3. 3. Oh. Right, next one. put two T-O plus of F. False. F. True කියන්නේ ඇත්ත. Doing පුතා, is not True a කියන්නේ ඇත්ත. False Present කියන්නේ thing. බොරු. වැරදි. False කියන්නේ බොරු. තියාගන්න false බොරු. කියන්න පුතා. swing in is not a Pleasant. pleasant thing. ඔන්චිලි පැදීම F. swinging is not a pleasant thing. ඒක සුන්දර දෙයක් නෙවෙයිලු. ඇත්තද බොරුද? F F. False. sound close. Will While. swing we can see so wide. True. True. While swinging ඔන්චිලි පදිනකොට අපිට පුළුවන් so wide පළල් ලෙස දකින්න පුළුවන් හැමදේම ඇත්ත. Underline the correct answer. The
The poet 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 කියන්නේ කවියා looks poet කියන්නේ කවියා ලියා ගන්න කවියා looks කොහෙද up the down the over the up ඈ Down. over Down. down මේ තියෙන්නේ down Down. write the opposite word of up. Down. down Find the word that describe the given word. describe කරනවා කියන්නේ විස්තර කරනවා Garden. විස්තර කරන්නේ මොනවද garden විස්තර කරන්නේ පිනිදු ඒක දන්නේ නැහැ sir. garden විස්තර කරන වචනේ මොකද්ද green, green roof විස්තර කරන වචනේ brown, right එකට එක ගානේ ලකුණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි කියලා ලකුණු දාන්න Sir, roof කියන එකට brown වෙනවද? මොකද so brown කියලා දාන්න so brown දැම්මොත් වැරදි so brown දාන්න ඕනේ නැහැ අන්තිම ප්‍රශ්නේ පොඩ්ඩක් ආයි කියන්නකෝ. මේ වචනේ විස්තර කරන පදය garden විස්තර කරන පදය Sir, ඔව් sir නම්වෙනි ප්‍රශ්නේ හසන්දි කියන්නද? right okay Sir, නම්වෙනි ප්‍රශ්නේ හසුන කියන්නද? right Sir, එකට එක ගානේද? ඔව් Sir, 7යිනේ තියෙන්නේ. නෑනේ මං ඔය ලකුණු දාන විදිය පෙන්නුවානේ දැන් මං හැම එකටම ලකුණක් එනවා උතන Sir, ඊළඟ question කියන්නද? right finished Finish sir. right shall we move කවුද අසන්ති නේද Sir, ඔව් read the following notice and complete the blanks. පුතේ The complete කියන්නේ සම්පූර්ණ කරන්න following notice කියන්නේ පහත සඳහන් notice එක following notice mean පහත සඳහන් notice එක හොඳේ notice the natural club nature of Trinity. පුතේ nature club The nature club of Trinity College Kandy is conducting a photographic හරියට කියවන්න ඕනේ පුතා photographic exhibition on the topic of rare flowers of nature on 25th August at 9 a.m.
competition will be for all students. The size of photograph should be 6 inch. The closing date will be 20th of August. Excuse me, sir. Oh. පොඩ්ඩක් ඉන්න අසන්ති කියවනකන් ඉන්න. අසන්ති කියවනකන් ඉන්න wait till අසන්ති reads. Okay අසන්ති. August 2021 Competitors can contact contact Secretary Nature Club for further details. the secretary. Right. ළමයි ඉක්මනට මම මේ ඉරිගාලා තියෙන වචන ටික ඉක්මනට ලියන්න වේගෙන්. ඉරිගා ගන්නකො ටියුට් එකෙන්. මම ඉරිගාලා තියෙන වචන ටික ඔයගොල්ලන් ටක් ගාලා ඉරිගහන්න. අන්ඩර්ලයින් කරන්න ඉක්මනට. හරි සර්. right. සර් කැන්ඩි කියන එකක් තියෙනවද? නෑ ඒක මං අරස්සිරක් යන්නේ. Sir, ඔව්. DE කියලා ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ඔව්. සර් ඒ ක්වෙස්චන් දෙක පේපර් එකේ නෑ නේද? පේපර් එකේ නැද්ද? නෑ sir. right. ඕගොල්ලෝ ලියාගෙන උත්තර ලියන්න බලන්න ඉක්මනටම. ඉක්මනට උත්තර ලියන්නේ දෙකට. කොයි දෙකටද සර්? අන්තිම ප්‍රශ්න දෙකක් මම දාලා තියෙන්නේ බලන්න. I finished sir. okay. නෑ හරියද? I'm finished. ඔය ඉරිගහලා තියෙන වචන ටික ලියා ගන්න ඕනද අමාරුයි. නෑ ටියුට් එකෙන්ම ඉරිගහලා හදමු අපි ඈ. හරි sir. finished sir. right. nature කියන්නේ සුබාදාමය. nature කියන්නේ සුබාදාම. nature සුබාදාම. මොකද සුබාදාම conducting conduct කියලා ලිව්වත් කමන්න conduct පවත්වනවා conduct පවත්වනවා පවත්වනවා photographic photographics පුතේ මං කියලා ඉවර වුණාන් පස්සේ දන්නේ නැතිව අහන්න photographic ඡායා රූප නාම විශේෂණයක් හොඳේ ඡායා රූප
exhibition प्रदर्शनय exhibition प्रदर्शनय අනේ කොහෙද යන්නේ මගේ අම්මා? topic මාතෘකාව topic මාතෘකාව කෑ ගන්නකොට මයික් ඔෆ් කරලා පිනිඳු ගරාජ් එකකටත් ඇහෙනවා ඇති දැන් topic මාතෘකාව competition තරංගය competition තරංගය Sir, excuse me, conduction. නෑ නෑ මම ඔක්කොම ඉවරුනායින් පස්සේ යන්න photograph ඡායාරූපය නම් පදේ ඡායාරූපය photograph inches අඟල් inches අඟල් inches අඟල් closing date අවසාන දිනය closing date අවසාන දිනය competitors competitors තරංගකරුවන් තරංගකරුවන් contact contact සම්බන්ධ වෙනවා නැත්තම් අමතනවා further further තව දුරටත් සර් ෆර්දර් කියන එකට ගන්න ඔය ඉරෙන් මෙහා පැත්තේ නේද? ඔව් further තව දුරටත් details විස්තර details විස්තර Sir, එකට තොරතුරු කියන එක හරියද? කමක් නැහැ තොරතුරු secretary ලේකම් secretary ලේකම් ඊළඟ පේපර් කරනවද? secretary ලේකම් right දැන් අහන්න ප්‍රශ්න Sir, පළවෙනි වචනේ කියන්නකෝ. nature කියන්නේ සුබාදාමේ nature සුබාදාමේ Sir, photography. photographic කියන්නේ ඡායාරූප සර් ඉන්චස් කියන්නේ මොකද්ද? inches අඟල් inches කියන්නේ අඟල් Conducting කියන්නේ මොකක්ද sir? conduct කියන්නේ පවත්වනවා conduct පවත්වනවා Closing day. closing date අවසාන දිනය closing date අවසාන දිනය Sir, conducting. conducting පවත්වනවා දැන් කී පාරක් කිව්වද Sir, හරි කවන්නේ right අසන්ති competitors කියන්නේ තරංගකරුවන් වා පාඩම් කරන්න ඕන නිකන් ලිව්වට වැඩක් නැහැ right අසන්ති you can give the answers අසන්ති නේද ගියා මාරුවට පොතේ ලියා ගන්නද ඔය ඔව් ලියාගෙන තමන් පාඩම් කරගන්න කවුද අසන්ති නේද කියුවේ did අසන්ති read this yes sir. okay give the answers name of the club Name of the club. Nature Club. oh
The name of the school Trinity College. බෑ බෑ nature club කියලා ලියන්න ඕනේ. Trinity College. තව හොඳයි Trinity College කියලා දාලා මෙතන Candy කියලා ලියනවා නම් හොඳයි. හොඳේ. Trinity College Candy කියලා ලියනවා නම් හොඳයි. nature කියන එක විතර මදිද? මොකද? Sir, nature. බෑ වැරදි. Nature club. සර් එතනට මේ ද නේචර් කප් කියලා දැම්මොත් වැරදි. තිබුණාට කවන්නේ The Nature Club තිබුණොත් වඩා හොඳයි. අසන්ති. Topic of සර් එතනට මේ Trinity College දැම්මට වැරදිනේ. කවන්නේ හැබැයි Candy දාන්න පුරුදු වෙන්න. හරි topic of the competition මාතෘකාව. Rare flowers of nature. ඔව් රෑස් කියන රෑ කියන වචනේ අපි ලිව්වේ නෑනේ. රෑ කියන්නේ පුතේ දුර්ලභ. දුර්ලභ. සර් ඉතුරු වාක්‍ය දෙක අපේ එකේ නෑනේ. ඒක තමයි මම ලියාගන්න කිව්වේ. ලියාගෙන උත්තරත් ලියන්න කිව්වා. කොහෙද හිටියේ ඔයා? සර් ඒ දැන් සර් අන්තිමට රවුම් කරපු වචන ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? රෑ. රෑ. පුතා කියන size of the photo. Size of the photo 4 inches. ඒක කියන්න ඕනේ 6x4. මෙතනට මේ මෙන්න මේකට කියන්නේ නැත්නම් 6 by කියලා කිව්වත් කමන්න 6/4. 6/4 මෙතන ලියන්න ඕනේ inches කියලා හොඳේ. නැත්නම් වැරදි මට බැරි වෙලා ඔයගොල්ලෝ ලියන්න inches කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනි. Closing date. ඔව් ස්ක්‍රීන් එක ඇදෙනවා. Closing date 20th of August 2021. Oh. 25th ne 20th ne 20th of August 2021. Okay. දෙක ගානේ ලකුණු දා ගන්න බලන්න. සර් අපේ සර් මේ අර C ප්‍රශ්නේ තියෙන්නේ ABC ඒ තුන විතරයි සර් තියෙන්නේ. දැන් මං කියනකොට කොහෙද හිටියේ? මං කිව්වා මේ දෙක බලලා ලියලා උත්තර ලියන්න කියලා. දැන් ගොඩාක් වෙලා එක කියලා. Sir, පහෙන් දෙකකට සර් ඒකට ලකුණු දාන්නේ කොහොමද? දෙක ගානේ. Sir, delicious කියන්නේ මොකක්ද? මොකද? Delicious. රසවත්. Right? Right. උතන්ට වෙනකන් ලකුණු 90කට කීයද කියලා බලන්න. දැන් මෙන්න මේකත් එක්ක අපි ලකුණු 100 කරගන්නවා. මේකත් එක්ක බලමු 100 වෙන්නේ කොහොමද කියලා. Right? Synonym.
Shashini Netmika innawada, can you hear me? Shashini Netmika. Oh, sir. කියන්න උත්තරේ නම් පුතේ. හරි සර්. Shashini. Oh. වෙලා යනවා පුතේ. අරෝෂණ පුළුවන්ද? නැද්ද? ඔෂිනි නෙතාර උත්තර දෙන්න පුළුවන්ද? පුළුවන් sir. කියන්න එනම් ටක් ගාලා පුතා. Modern, Okay. happy, glad, Oh, joyful නැත්තම් glad කිව්වත් කමන්න. Glad. Okay. latest කියලා දාන්න බෑද new එකට? එච්චර බත්ල පරත්තල වචනයක් නෑ අපිට. අපිට තියෙන්නේ modern. nice, beautiful, මේක වැරදි. Nice, beautiful, good කිව්වත් කමන්න. Beautiful නැත්නම් good කිව්වත් කමන්න. Good. sir, super, Nice එකට super කමක් නෑ. Right. small, sir. Small කියන්න බලන්න. Tiny, Tiny. tiny, Tiny. Sir, Oh. Sir, little බැරිද? Small little කමක් නෑ. sir, nice, excellent, වැරදිද sir? ගොඩක් නා excellent කමක් නෑ. ඉච්චර බරපතල වචන ඕනේ නෑ. Right. Next one පුතා. Clean. Clean, clear, නෑ. අර තියෙන්නේ tiny නේද? Pure. Clean කියන්නේ pure. හිමල් කඳින්නවද? Pure. Clean එකට මොකද්ද? Pure. tidy 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 කියා කමක් නෑ. Tidy එකටත් අපි ලකුණු දෙමු. Tidy. polish, වැරදිද? බෑ. Right. Next one. Word, Delicious. delicious, sweet, Sweet නැත්නම් tasty හොඳේ. Tasty මෙතන දෙනවා tasty නැත්නම් sweet. Sweet. Oh, middle, center. Okay. gift, present, Gift present. Okay. Quiet. Silent. silence, Fast. fast, quick, Quick. Speed නැත්නම් quick. සර් Oh, ඔය මේ මිඩල් කියන එකට සෙන්ට්‍රල් හරියන්නේ නැද්ද? quick. Middle කියන එකට සෙන්ට්‍රල් central බෑ. Center. Right. Sir. මේකටත් එක ගානේ ලකුණු දාලා 100ට කීයද කියලා chat box එකේ දාන්න මට ටට්ටක් ගාලා. sir, ඔව්. sir fast, quickly, බැරිද? quickly බෑ. quickly දැම්මොත් වැරදි. මොකද? එක ගානේ. Right. පළවෙනි ලකුණ ආවා 90ක්. සිවාකාශ්ගේ ලකුණ ආවා 100යි. 95යි. 89යි. Right. හිමල්ක හොඳයි. කේෂානි කවින්ද්‍යා සවින්දි සර් හොඳයි. 9 වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයද?
ඔක්කොම 10 ගානේ තිබුණේ පුතේ. හරිනේ ළමයි. සමහර අයගේ නෑ. ඉස්සර ඉන්නවද? ඉන්නවනේ. රයිට් හොඳයි. ලොකු කතාවනේ පොඩි කතාවක්. දැන් අපි ඔක්තෝබර් මාසේ ටියුට් එක පළවෙනි කොටස කළා. ඒකේ ලකුණු දැන් බලන්න පුළුවන් අතට අරන් බලන්න 100ට ලකුණු කීයද කියලා දාන්න කිව්වා මං. පොඩ්ඩක් කරුණාකරලා අතට අරන් බලන්න ඇත්තටම දාලාද ඇත්තටම ප්‍රශ්න 10කට පුතාලා කතා නොකර අහගන්න ඕනේ. ප්‍රශ්න 10කට උත්තර ලියලාද ඒ ප්‍රශ්න 10කට උත්තර ලියලා තව ටිකක් බලන්න තියෙනවා. හොඳේ. හිමල්ක මොකද වීඩියෝ ඔන් කරලා නැත්තේ? ප්‍රශ්න 10කට උත්තර ලියලාද ලියලා ලකුණු දාලාද කියලා බලන්න. ඒවා බොරුවට කරලාද නැත්නම් කරලා නැද්ද නිකන් රවට්ටලාද ඒවත් පොඩ්ඩක් බලන්න. ලකුණු දාලා මට ලකුණු දාලා තියෙනවා ඒවලා තියෙනවා. ඒවා මට දැන් බලන්න විදියක් නැහැ. ඔයගොල්ලන් තමයි චෙක් කරගන්න ඕනි. කොච්චරක් දුරට සාර්ථකයිද ඒ ලකුණු කියන එක බලා ගන්න ඕනි ඔයගොල්ලන්. එතකොට මේ ලකුණුත් එක්ක හිතා ගන්න පුළුවන් දැන් කොතනද ඉන්නේ කියන එක ගැන පොඩි මතයක්. රයිට්. ඒකත් කමක් නැහැ. දැන් තව කොටසක් තියෙනවා. ඒක අපි ලබන සතියේ කතා කරනවා. ඔයගොල්ලන්ට නොවැම්බර් මාසේ ටියුට් එක ගන්න පුළුවන් මේ ඉරිදෑන් පස්සේ සන්දයි නම් ගන්න පුළුවන් කියලා හිතාගමු. හැබැයි දෙමව්පියෝ මට කරන්න ඕනි ලොකු උදව්වක්. ඒ පේපර් එක මම එදා කිව්වා වගේ ඒකේ තියෙන කොටස් දෙකක්. පළවෙනි පේපර් එක දෙවෙනි පේපර් එක කියලා වෙන වෙනම අපි පින් කරලා තමයි දෙන්න හිතා ඉන්නේ. ඒතකොට ඇරලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. කවදා හරි කමක් නැහැ. ඒ කියන්නේ 10 ලබන බදාදායෙන් පස්සේ ලබන බදාදායෙන් පස්සේ අර කට් වෙච්ච එකටත් අපි පුළුවන් තරම් වැඩිපුර පන්ති දාලා කළා. ලබන බදාදායෙන් පස්සේ පැය දෙකක් නිදාසේ ඉන්න පැය දෙකක් අරගෙන එක පේපර් එකක් දෙන්න. පළවෙනි පේපර් එක දෙන්න. දැන් ළමයින්ටත් තේරෙනවා ඇති ඔක දෙමව්පියන්ට අනිත් අයට කියන්න ඕනේ නැති දෙමව්පියන්ට. පළවෙනි පේපර් එක අරගෙන දෙන්න වාඩි වෙලා පැය දෙකක් වාඩි වෙලා නිදාසේ කරන්න කියන රචනාද අරවද මේවද ඔක්කොම ලියන්න ඕනේ. ඊට කලින් පාඩම් කරන්නත් කියන්න. නිකන් ඔය ඇවිද ඉඳලා ලියන්න එපා කියන්නේ. පාඩම් කරලා ලෑස්ති වෙලා ආයෙ පොතක් බලන්න දෙන්න එපා. ඕගොල්ලන් නැති වෙලාවක ලියන්නත් දෙන්න එපා. ලියන්න කියලා ආපහු අරන් ඕගොල්ලෝ වෙනම තියලා තියන්න. ඒක ඒගොල්ලන්ට දෙන්න 17 වෙනිදාට දුන්නාම ඇති අතට ආපහු. ලියලා ඉවරලා අරන් තියලා 17 වෙනිදාට දෙන්න පන්තිය වෙලාවේ සාකච්ඡා කරලා ලකුණුත් බලන්න. පන්ති ඉවර වෙනකොට 17 වෙනිදා පන්තිය ඉවර වෙනකොට ලකුණු කීයක් තියෙනවද කියලාත් බලන්න. ඊළඟ පේපර් එක දෙවෙනි පේපර් එක ඊළඟ සතියේ කරන්න දෙන්න. ඒ කියන්නේ 17 වෙනිදාන් පස්සේ කරන්න දෙන්න. ඒ වගේම පෑ දෙකක් අරන් වාඩි වෙලා ලියන්න දෙන්න. ලියලා ඒකත් අරන් තියන්න. ඒක අපි සාකච්ඡා කරන්නේ 24 වෙනිදා. පැහැදිලිනේ? ඒතර නොවැම්බර් මාසෙට පේපර් දෙකක් දෙනවා. පින් කරලා දෙන්නේ. පළවෙනි දැන් ආයතනයට ගිහිල්ලා ගන්නකොටත් කොටස් දෙකක් තියනවාද කියලා බලන්න. අදිසියට එකක් උස්සගෙන එන්න එපා. එකම පේපර් එක දෙකක් ගේන්නත් එපා. බලන්න ටෙස්ට් 1 ටෙස්ට් 2 කියලා මොකක් හරි අංකයක් ගාලා ඇති. ඒක බලලා ගේන්න. පැහැදිලිනේ? එකක් අස්සට දාලා දෙනවා ඇත්තේ. ඔයගොල්ලන් පොඩ්ඩක් ගන්නකොට බලන්නේ ඒකත්. නැත්තම් පැටලුනොත් කරදර. එතකොට මොකද්ද කරන්න ඕනි? ලබන සතියේත් මේකේ ලකුණු බලන්න. ඒක නම් කමක් නැහැ. හැබැයි මන් දෙන පේපර් එකේ නොවැම්බර් මාසේ පේපර් එකේ පළවෙනි පේපර් එක ගන්න අතට දෙන්න පෑ දෙකක් දීලා වාඩි වෙලා ලියන්න කියන්න. පෑ දෙකට නැගිටින්න දෙන්න එපා. කරලා ඉවර වුණත් නැගිටින්න දෙන්න එපා. පෑ දෙකක් වාඩි වෙලාම ඉන්න පුරුදු කරන්න. ඊළඟ පේපර් එක අරන් තියලා තියන්න 17 වෙනිදාට අතට දෙන්න සාකච්ඡා කරලා ලකුණුත් බලන්න. එක ලකුණු විතරයි අපිට දාන්න වෙන්නේ නැත්තේ රචනාමය ප්‍රශ්න ටික. ඒ ටික මම පස්සේ එකතු කරලා ගන්නවා. 90ට කීයද කියලා දැනට කියලා තියන්න පුළුවන් මට. හරි. ඊළඟ පේපර් එක 17 වෙනිදාන් පස්සේ දවසක දෙන්න. හොඳේ. ඒක පෑ දෙකක් ලියලා වාඩි වෙලා ලියන්න කියන්න. ලියලා 24 වෙනිදා ඒක සාකච්ඡා කරනවා ලකුණු හම්බ වෙනවා. ඒතකොට වාර විභාගේ වාර ඉවරයි දැන්. නොවැම්බර් මාසේ කියන අපිට නම් වාර ඉවරයිනේ. උගන්නලා ඉවරයි ඔක්කොම ටික. 7 වෙනි ශ්‍රේණියට අවශ්‍ය සියලු දේ උගන්නලා ඉවරයි everything. හැමදේම උගන්නලා ඉවරයි. පාඩම් කරන්න ඕනි මේ සති දෙක ඒගොල්ලෝ ලියන්න ඕනි. අපි කිසිම හේතුවක් උඩ දෙසැම්බර් වෙනකන්
සාමාන්‍ය පන්ති පටන් ගන්නේ නෑ මම නම් අනිත් අය පටන් ගත්තත් ඔන්ලයින් මයි යන්නේ දෙසැම්බර් වෙනකම්. දෙසැම්බර් වලින් පස්සේ මොකද වෙන්නේ කියන එක අපි බලමු ඉදිරියේදී යන වාතාවරණයත් එක්ක. හොඳ වාතාවරණයක් නැත්නම් අපි දෙසැම්බර් වල පටන් ගන්න. එහෙම කොහොම වුණත් දෙසැම්බර් පළවෙනි සතියේ ඉඳන් ඒ කියන්නේ මම හිතන්නේ අපිට එන්නේ දෙසැම්බර් පන්ති පටන් ගත්තොත් එමයයි නැත්නම් ඔන්ලයින් ම යනවා නම් පළවෙනිදා දෙසැම්බර් පළවෙනිදා අපි පටන් ගන්නෙ 8 වසරට අදාළ පන්තිය තමයි පටන් ගන්නෙ. 7 වසර නොවැම්බර් මාසයේ අර දෙවෙනි පේපර් දෙකක් ලියන එකකින් අවසන් වෙනවා. පැහැදිලිනේ? දෙවෙනි 7 වසරට අදාළ සියලු දේ අපි ඉවර කරනවා. අපි ඉස්කෝලේ මොනවා වෙයිද ඒවා අදාළ නැහැ. ඉවර කරනවා නොවැම්බර් මාසයේ. දැන් අවශ්‍ය දේවල් ඔක්කොම උගන්වලා තියෙන්නේ. තව අලුතෙන් උගන්වන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. මොන හරි ගැටලු තිබුණොත් දැන් අහන්න පුළුවන්. දෙමව්පියන්ට හරි ළමයින්ට හරි. මොන හරි කියන්න දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්. පස්සේ අපි නොවැම්බර් මාසේ ඉවර වෙලා දෙසැම්බර් මුල් සතියේදී පොඩ්ඩක් කතා කරමු. තව වැඩිපුර ලකුණුත් බලාගෙන පේපර් 2ක 3ක විතර ලකුණුත් බලාගෙන අපිට කතා කරන්න පුළුවන්. ඒකට සාමාන්‍ය හම්බ වෙනකොට මම අර පේපර් ටික ගන්න අර රචනා ටිකත් බලන්න. වෙන මොන හරි ගැටලු තියෙනවනම් අහගන්න දෙයක් තියෙනවනම් කියන්න දෙයක් තියෙනවනම් දැන් ලොකුම ගැටලුව වෙන්නේ දැන් ඔයගොල්ලන්ගේ ගෙදරවල වල සාමාන්‍ය පෙළ දරුවෝ ඉන්නවා නම් තමයි ලොකුම ගැටලුව. දුලාන්ලගේ අක්කලාට එම ලොකුම ගැටලුවක්. මැයි මාසේ වෙනකන් තව අදින්න වෙනවා. මැයි මාසේ තමයි සාමාන්‍ය පෙළ විභාගේ තියෙන්නේ. ඒක ලොකු ගැටලුවක්. ඒ ළමයිව ආයෙ අර ට්‍රැක් එකේ ඇදගෙන යනවා කියන්නේ මලිතිලිවලාව නේද? දැන් කම්මැලි වෙලා ඇති දැන්ට මැයි මාසේ කිව්වා වැඩේ අතහැරලා ඇති. අනිත් අයට නම් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන් දැන් 8 වසරට ලෑස්ති වෙන්න තියෙන්නේ තව මාසෙකින්. දෙසැම්බර් පළවෙනි සතියේ සිට අපි 8 වෙනි වසරේ ශ්‍රේණියේ වැඩ පටන් ගන්නවා ඔන්ලයින් හෝ සාමාන්‍ය විදියට. මොනාරි ගැටලු තිබුණොත් අහන්න පුළුවන්. නෑනි දෙමව්පියෝ නැති දරුවෝ දෙමව්පියන්ට දැනුවත් කරන්න මෙන්න මේව කරන්න ඕනි කියලා. නැත්තම් මං එදාට පන්ති වෙලාවේ කතා කරනවානේ කොහොමද දෙමව්පියන්ට එතකොට අවුලක් වෙනවා. එහෙම කරලා තිබුණ නැත්තම් 24 වෙනිදාද 17 වෙනිදා දෙමව්පියෝ එක්කම එන්න පන්ති පටන් ගන්නවා. හරි මං හිතන්නේ පැහැදිලි වෙන මොකුත් ගැටලුවක් නැහැ. චෝදනා තිබුණත් කර කියන්න පුළුවන් සර් මේවයි සර් පන්ති හරියට කරලා නැහැ බලන්නකෝ මග ඇරලා ටිකක් කියලා. එහෙම තියෙනවා නම් ඒවත් කියන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මට දැනගන්න එපා මගේ වෙච්ච අඩුපාඩු තියෙනවා නම් ඒවා කියන්න. මෙහෙම කියන්න බැරි අවස්ථාවක් නම් කමක් නැහැ. පෞද්ගලිකව හරි මට මැසේජ් එකක් හරි දාන්න ඕඩියෝ මැසේජ් එකක් දාන්න කමක් නැහැ. ඊළඟට ලොකුම ගැටලුව ළමයි කීප දෙනෙක් ඉන්න තරංකාරීත්වය තියෙනවා. දැන් ගීත් මිලා ඔය වගේ කට්ටිය හැම වෙලේම කතා කරන්න උත්සාහ කරනවා. අසන්තිලා හැම වෙලේම උත්සාහ කරනවා. දැන් මනුජ පුතායම මම කතා කළා අහලම නැහැ. අපේ පුතා ලොකු පුතා මනුජගේ කටහඬක් මම ඇහිච්ච දවසක් මට මතක නැහැ. නේ? සමහර දරුවෝ ඉන්නවා නිතරම කතා කරනවා. පියුමි ඉසුරිකා නේද? මට කතා කරලම නැහැ මම ඒව කටහඬ අහලම නැහැ. ආසයි ඒ කටහඬවල් අහන්න. උමාෂා නැහැ. කතා කරන්න කියන්න පන්තියේදී මම ඒකයි කියන්නේ පුළුවන් තරම් අර හෙඩ්සෙට් ගන්න දෙන්න එපා. ඕපන් සවුන්ඩ් දාලා තියන්න. එතකොට ඒගොල්ලන්ගේ නම කියවෙනවද කියලා බලන්න. නෙත්මිගේ කටහඬත් ගොඩාක් දවසකින් අහලා නැහැ. එහෙම බෑ හැමෝම කතා කරන්න කියන්න මේවයි සමහර විට හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ඇති. මම පුළුවන් තරම් බැලන්ස් කරගන්න බලනවා. අර හැමෝම කතා කරොත්. අර කට්ටියක් කතා නොකර ඉන්නකොට අර කතා කරන එක්කෙනාට අවස්ථාව දීලා යන්නයි තියෙන්නේ. නේද? ඒ ඉඳ පුළුවන් තරම් කතා කරන්න හැමෝම මම නිතරම කියන්නේ මේක ඕගොල්ලන්ගේ පන්තිය මේකේ ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒකට අවස්ථාව තියෙනවා අයිතිය තියෙනවා කතා කරන්න බය නැතුව කතා කරන්න මේමයි හැමෝම කතා කරනකොට ඒ අවස්ථාව දෙන්න බැරි වෙයි නේද? නමුත් පුළුවන් තරම් මාරුවෙන් මාරුව දෙන්න බලන්නම්. හරි? එහෙනම් වෙන මොකුත් ගැටලු නැතුව ඇති. එහෙනම් අපි ලබන සතියේ මොකක්ද අම්මේ? ඔව් නොවැම්බර් වලින් පස්සේ හිතාගෙන ඉන්නවා එහෙම කරන්න. එන දේට අපි මූණ දෙමු ඉස්සරහට. නොවැම්බර් නම් සම්පූර්ණයෙන් ඔන්ලයින් තමයි. දෙසැම්බර් බලමු අපි මොකද වෙන්නේ කියලා. මට තාම කියන්න බෑ එහෙම. ගැටලු තිබුණොත් අනිවාර්යයෙන් ඔන්ලයින්ම යනවා. හරිනේ? මොකද අම්මේ?
ඔව් ඉස්කෝලේ පටන් ගත්තොත් ඉතින් අපිට ගැටලුවක් නැහැ පන්ති කරන්න නේද? මේමයි පන්ති උනත් දැන් කියන්නේ 150ක් දාලා කරන්නනේ. ඉතින් ඕක සාර්ථක වෙයිද මොකද්ද කියලා කියන්න බෑ තාම. පන්ති පටන් ගන්න දීලා නැහැ 9 6 8 9ට. තාම පන්ති කරන්න දීලා තියෙන ඒ කියන්නේ 16න් පස්සේ නොවැම්බර් 16න් පස්සේ 10 11 වසර වලට. ඉතින් ඒකට අපි අවුෙන්නේ නැහැ කොහොමත්. ඉතින් දෙසැම්බර් වෙනකොට අපිට කරන්න කියයිද කරන්න කිව්වත් ඒවට අපිට පාසුකම් තියෙයිද බලමු. මේමයි මං කියන්නේ වැඩ කරන දරුවට මේ ඔන්ලයින් හොඳට වැටි. ඇඳුම් අඳින වෙලාව බස් එකේ ඇවිල්ලා රස්තිය ආදු ගන්න වෙලාව ඒවා නෑනේ. ඒක මුකුත් නෑ. වැඩ කරන ළමයට හොඳට වැටි. දෙමව්පියෝ කල්පනාවෙන් බැලුවේ නැත්තම් ෆෝන් එක ඔබ ඔබා ඉන්නවා නම් මැසේජ් දදා ඉන්නවා නම් අන්න එතකොට පොඩි අවුලක් තියෙනවා. එතකොට අනිත් පන්ති ගැන හිතන්න වෙනවා. නේ? ඉඳා ඒවත් බලන්න දෙමව්පිය හරියට මේක නිරීක්ෂණය කරනවා නම් ෆෝන් එක අදාළ වෙලාවට විතරක් දෙනවා නම් ප්‍රශ්න අඩුයි. ඔන්ලයින් එක කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්න ගොඩක් අඩුයි. අර වැඩේ තියෙන පේපර් එකක් කරලා මට බලන්න බැරි වේදිකයි වෙන්නේ. ඒක අපි කරමු ඉස්සරහට අනිවාර්යෙන් කරමු. සර් මේ 6 7 පන්ති වලට මේ කොස්සත් නම් එන්න කියලා තියෙනවා සුද්ධ කරන්න. ඒව නෑ ඒ වුණාට නෑ 6 7 පටන් ගන්න කියලා නෑ මේ. ලබන සඳ පටන් ගන්නේ 10 11. 6 7 9ට කවදද කියලා නෑ දිනයක් දීලා නෑ තාම. මේ ෆෝන් එකේ දාලා තියෙනවනේ මැසේජ් එකක්. මොකද්ද ඉස්කෝලේ පටන් ගන්නවා කියලා? නෑ සුද්ධ කරන්න. සුද්ධ කරන්න ඉතින් එපා සුද්ධ කරන්න යන්න වෙනවා. සුද්ධ කරනවා කියන්නේ පන්ති පටන් ගන්නවම නෙවෙයි. නිකන් ඉඳපුවම සුද්ධ කරලා තියන්න එපා පොඩ්ඩක් ඉස්කෝලේ. එහෙම පටන් ගන්න කියලා නෑ අපිට තාම. මාත් දැන් මං ඉන්නේ 11 වසර තියෙන ඉස්කෝලේ යන්නේ. අපිට කියලා තියෙන 10 11 විතරයි. 6 7 8 9ට තාම දිනයක් නෑ. දැනට නෑ. ඉස්සරහට මොකක් වෙයිද අපි බලමු. ලකුණු ටික බලන්න. අද දවසේ ලකුණු බලන්න. ලකුණු 70ට වඩා අඩුයි නම් තොක්කු අනින්න පොඩ්ඩක්. ඊළඟ ටිකේ වැඩි කරපාන් කියලා තියන්න. අපි බලමු එන. එන මොකුත් ගැටලු නැහැනේ. හරියන. හරි බුසන්නේ මොනාර තිබුණොත් මට මැසේජ් එකක් කරලා දාලා තියන්න. හරි බුසන්නේ හරි බොහොම ස්තුතියි හැමෝටම සම්බන්ධ වුණාට. Bye sir. හරි බුසන්නයි